උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් රට භයානක තත්ත්වයට පත්විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දිස්ත්‍රික්ක 4ක ග්‍රාම සේවා වසම් රැසක් හුදකලා කෙරේ. බස්නාහිර හා වයඹ පළාත්වල පාසල් වසා දැමේ. දකුණු පළාතේ පාසල් වසා දැමීමේ තීරණය අද. ඊයේ මෙරට කොවිඩ් ආසාදිතින් 952ක්. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 650ට ආසන්න වෙයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ළංගම සතු සියලු බස් රථ අද සිට ධාවනයට. චීන ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට. ඉන්දියාවේ තත්ත්වය තවත් දරුණු විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්. IPL තරගාවලියේදී පංජාබ් කිංස් කණ්ඩායම පැරදූ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්. සතියන්ත නිවාඩුවෙන් පසු ප්‍රධාන නගරවලට ජනතාව රැස්වන බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනතාව විශාල වශයෙන් එක් රැස්වීම සිදු නොකළ යුතුය. එසේ නොවුනහොත් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවස්ථාවක් පවතී. එබැවින් රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීම ජනතාවගේ වගකීමක් සහ යුතුයකමක් වන බව වෛද්‍ය සමරවීර මහතා කියයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වගකීමෙන් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනතාව වගකීමෙන් සහ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකිය. එසේ නොකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද එම සංගමය පෙන්වා දෙයි. රෝගය පාලනය කිරීම සෞඛ්‍ය අංශවලට පමණක් තනිව සිදු කළ නොහැකි බවද එම සංගමය පෙන්වා දෙයි. දිස්ත්‍රික්ක 4ක ග්‍රාම සේවා වසම් 10ක් ඊයේ රාත්‍රී 8 සිට හුදකලා කෙරුණු බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. ගම්පා දිස්ත්‍රික්කයේ කොටදෙනියාව පොලිස් වසමේ පොල්හේන හීරලු ගෙදර සහ කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී කොට්ටාශ සහ මිනුවන්ගොඩ පොලිස් වසමේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ටාශය එලෙස හුදකලා කෙරණි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් වසමේ මිරිස්වත්ත සහ පැලැන්වත්ත උතුර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී කොට්ටාශද හුදකලා කෙරණු බව යුද හමුදාපතිවරයා කියයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමේ පූම් පුහාර් ග්‍රාම නිලධාරී කොට්ටාශයේද ඊයේ රාත්‍රී 8 සිට හුදකලා කෙරණි. ඊට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේද සති 2ක් හුදකලා කර ඇත. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ කටුදම්පේ සහ ඉඹුල්ගොඩ ග්‍රාම නිලධාරී වසම් ඊයේ රාත්‍රී 8 සිට හුදකලා කර තිබේ. බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම පාසල් අද සිට ලබන සිකුරාදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි. ඒ අනුව එම පළාත්වල පෙර පාසල් සහ පිරිවෙන්ද වසා තැබේ. එම පළාත් දෙකේ පෞද්ගලික පාසල්ද එම කාලය තුල වසා තැබෙන බව අමාත්‍යවරයා ජාතික ගුවන්විදුලියට පැවසිය. පවතින කොවිඩ් තත්ත්වය හමුවේ දකුණු පළාතේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද ගැනීමට නියමිත බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සමග පැවැත්වීමට නියමිතයි. පසුගිය සිකුරාදා දිනය හා සැසඳීමේදී මේ වන විට දකුණු පළාත තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් හමුවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇත. ඊයේ දිනය තුළ එම පළාතෙන් හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව 122කි. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් අද දිනේ පැවැත්වුවද ළමයින් පාසල් වෙත යොමු කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දැඩිව අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. පාසල් ආශ්‍රිතවද කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් ළමයින් ගුරුවරුන් ඇතුළු අදාළ සියලු පාර්ශව සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දෙති.
මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් 950 දෙනෙකු ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 892 දෙනෙකු පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල ආශ්‍රිතයින් බව වාර්තා වේ. ඒ සමග දිවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 96638ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1,02,271ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුව වූ සංඛ්‍යාව 94,577කි. එහි ප්‍රතිශතය 93.29%කි. තවදුරටත් ගෝලීය කොරෝනා රෝගීන් සුවවීමේ දර්ශකයේ ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී. ඒත් පසුගිය දින කිහිපයේ මෙරට දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 700කට අධික වී ඇති බැවින් මෙරට රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ගෝලීය කොවිඩ් රෝගීන් සුවවීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවේ ස්ථානය අඛණ්ඩව පවත්වාගෙන යාමට බලපෑමක් සිදුවනු ඇත. මෙරට රෝගීහු 7,050 දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති. මිය ගොස් ඇති සංඛ්‍යාව 647කි. කොරෝනා වෛරසයේ නව ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමු වේ. ඒ අනුව රාජ්‍ය ආයතනවලට නිලධාරීන් අඛණ්ඩව කැඳවීම සඳහා වන චක්‍රලේඛය අද සිට අත්හිටුවේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස් තමා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දුන් බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි. කොරෝනා වෛරසයේ පළමු හා දෙවන ව්‍යාප්තිය හමුවේද රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙවැනි නම්‍යශීලී ක්‍රමවේද අනුගමනය කෙරෙනවා. නිවසේ සිට සේවය කිරීම 50% සේවයට කැඳවීම මෙන්ම ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි නිලධාරීන් ගෙන්වීම යන ක්‍රමවේද එහිදී අනුගමනය කෙරෙනවා. මේ අවස්ථාවේද රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් නම්‍යශීලී මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීම වඩාත් උචිත ලෙස රජය සලකන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ඊට අදාළ චක්‍රලේඛයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අද නිකුත් කිරීමට නියමිතය. කොවිඩ් නියුමෝනියා තත්ත්වය මූලික අධීරයේදී හඳුනාගතහොත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් තොරව ප්‍රතිකාර මගින් සුව කළ හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. මුල් දිනවල ප්‍රතිකාර නොගෙන රෝගය උත්සන්න වූ පසු වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමට වඩා රෝග ලක්ෂණ පෙන්눔 කරන මුල් අවස්ථාවේදීම අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මගින් අවදානම් තත්වයෙන් මිදිය හැකි බව හෙතෙම පවසයි. ඔබට කරන්න තියෙන්නේ 10 පාරක් පුටුවෙන් වාඩි වෙලා නැගිටිනවා වගේ පොඩි ව්‍යායාමයක් කළා ඔබේ ඔක්සිජන් ප්‍රතිශතය මෙනීමයි. මෙහෙම මෙන්නහම ඔබේ ඔක්සිජන් ප්‍රතිශතය 96%කට වඩා අඩු නම් හැකි ඉක්මනින් නිසි ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු විය යුතුයි. මෙහෙම යොමු වුණොත් ඔබට මුල් අවස්ථාවේ ප්‍රතිකාර වර්ග 3ක් තියෙනවා. පෙනහැල්ලේ ඉදීම අඩු කරන්න, ඊට අමතරව ලේ කැටි හැදෙන එක අඩු කරන්න සහ ඇඟේ විස බීජ වලට ප්‍රතිකාර කරාට පස්සේ ඔබට මේ රෝගයෙන් ගැලවීමට සුව වීමට හැකියාවක් ලැබෙනවා. එහෙම නැතුව ඔබ නොසලකා හිටියොත් ඔබට නියුමෝනියා තත්ත්වය උත්සන්න වුණොත් සමහර වෙලාවට ඔබේ ජීවිතය පවා නැති වෙන්නට පුළුවන්. ලංකා ගමනාගමන මණ්ඩලයේ සතු සියලු බස් රථ අද සිට ධාවනයට එක් කරන බව එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි. ආසන සංඛ්‍යාවට පමණක් මගින් රැගෙන යා යුතු බවට බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට උපදෙස් දී ඇති බව හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසිය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙස නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි. මේ දිනවල ලංකාව තුළ පැතිර යන කොවිඩ් ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයත් අපගේ බස් රථ ධාවනයේදී ඒ විරුද්ධ විශේෂ සැලකිල්ලක් දක්වලා මේදී ඒ බස් රථ ගමන් කරන අය මේ රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම වැළැක්වීමේ අරමුණින් අපේ බස් රථ සේවක කණ්ඩායම් දැනුවත් කරලා තියෙන ප්‍රාදේශීය කළමනාකාරීත්වය සහ ඩිපෝ කළමනාකාරීත්වය සමග බස් රථවල ධාවනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ රජ්‍ය අංශවලින් ලබා දීලා තියෙන නිර්ණායක අනුව අනිවාර්යයෙන්ම පිළිපැදලා ඒ නිර්ණායක පිළිපැදින තුලින් බස් රථ ධාවනය කිරීම සිදු කරන්න කියන පණිවිඩය අපි මේ වෙනදා සියලු දෙනාට ලබා
ලබා දීලා තියෙනවා. ඒ අනුව දැනට තියෙන තත්ත්වය අනුව ආසනගත මගින් පමණයි අපි බස් රථය රැගෙන යන්නේ. ගණේවත්ත දුම්රිය ස්ථානය අද සිට මගීන්ට විවෘත බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා කියයි. ගම්මාන 5ක් හුදකලා කිරීම හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකිරිනි. සෞඛ්‍ය බලධාරීන්ගේ දැනුම් දීම අනුව විවෘත කරන ගණේවත්ත දුම්රිය ස්ථානය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පවත්වාගෙන යාමට කටයුතු කෙරේ. විශේෂ උපදෙස් පත්‍රිකාවක් සෑම දුම්රිය ස්ථානයකටම අද නිකුත් කරන බවද ඔහු පැවසිය. මේ අතර බුත්තල නගරයේ සියලු වෙළඳසැල් తాවකාලිකව වසා දමා තිබේ. කොවිඩ් අවදානම සැලකිල්ලටගෙන මෙම පියවරගත් බව එම වෙළඳ සංගමය පැවසීය. මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි පොන්ග්හි මහතා අද දිවයිනට පැමිණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව ඔහු මෙරට නිල සංචාරයක නිරත වෙයි. චීන ආරක්ෂක අමාත්‍යවරයා හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි. විශේෂ ආරක්ෂාව යටතේ පසුවන රැඳවියන් 76 දෙනෙකු බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. මද්‍රව්‍ය ජාවාරම් වලට සහ අපරාධ සංවිධාන වලට සම්බන්ධ සැකකරුවන් මෙලෙස විශේෂ ආරක්ෂාව යටතේ රඳවා තිබේ. අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරය තුළ ප්‍රථමයෙන් රැඳවියන් 46 දෙනෙකු සිටි අතර වර්තමානයේදී එය තවත් 30කින් ඉහළ ගොස් ඇත. දියවන්නා ඔයේ ජලය දුර්වර්ණ වීම පිළිබඳව සොයා බැලීම සඳහා කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අද ඉදිරිපත් කෙරේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඉල්ලීම අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මීළඟට ප්‍රමුඛ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය රට තුළ පාලනය කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. මෙරට ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට කොවිඩ් එන්නත ලබා දීමට රජයට හැකි වූ බවත් එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වෙනි සැසිවාරය අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම සැසිවාරය ඇමතු අග්‍රාමාත්‍යවරයා කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය හා සමාජ තත්ත්වය නැවත ගොඩනැගීම සඳහා සියලු දෙනා උපාය මාර්ගික සැලසුම් සකස් කරමින් සිටින වකවානුවක මෙවර සැසිවාරයේ තේමාව ඉතා කාලෝචිත හා වැදගත් වන බවද කීවේය. අද සිට ලබන 29 වෙනිදා දක්වා පැවැත්වෙන එම කොමිසමේ 77 වන සැසියේ තේමාව වී ඇත්තේ ආසියානු හා පැසිෆික් කලාපීය සහයෝගිතාව තුළින් පෙරටත් වඩා සවිමත්ව අර්බුදයන් තුළින් නැවත නැගී සිටිමු යන්නයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ඇතැම් ජනතාවගේ නොසලකිල්ල හේතුවෙන් රට තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 500 ඉක්මවා තිබේ. මෙය ප්‍රබල ගැටලුවකි. මුව ආවරණ පැළඳීම, මීටරයක අවම දුර පවත්වා ගැනීම සහ නිරන්තරයෙන් අත්සේදීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතැම් ජනතාව කඩකිරීම පවතින තත්ත්වයට ප්‍රබල හේතුවක් වී තිබේ. ගත වූ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ඇතැම් පිරිස් කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ නොසලකිලිමත් වූ බවද ඔවුහු පෙන්වා දෙති. කොවිඩ් වසංගතය පාලනය සඳහා සියලු ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු
අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යයි. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 3,19,435කි. එම කාලය තුළ සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,764කි. ආසන්න දින කිහිපය තුළ ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්ම වීය. මෙම තත්ත්වය ඉන්දියාවට පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමද දැඩි අර්බුදයකට ලක්ව ඇත. පවතින තත්ත්වය හමුවේ එරට රජය ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි නගරයෙන් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වන මට්ටමට පත්ව තිබීම විශාල ගැටලුවකි. ඉදිරි දින කිහිපය තුළ එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් ආසාදිතයින් 44,078ක් වාර්තා වන අතර බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 28,636කි. තුර්කියෙන් ආසාදිතයින් 37,312ක්ද ඉරානයෙන් ආසාදිතයින් 21,026ක්ද වාර්තා වේ. ගත වූ පැය 24 තුළ ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,944කි. ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගත් වයස්ගතම පුද්ගලයා බවට ඇන්තනි හොප්කින්ස් පත්වේ. 83 වැනි වියේ පසුවන ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඊයේ පැවති 2021 ඔස්කාර් සම්මාන උළෙලේදී ද ෆාදර් චිත්‍රපටයේ නිරූපණය කළ විශිෂ්ට රංග කුසලතාව වෙනුවෙන් එම සම්මානය දිනාගත්තේය. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. යාපනයේ මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකය නවීකරණය කෙරේ. 2013 වසරේදී එහි නවීකරණ කටයුතු ආරම්භ කළද පැවති රජයේ වෙනස් වීමත් සමග මෙම කටයුතු අතරමඟ ඇන හිටින. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එම පිහිනුම් තටාකය නවීකරණය කිරීමට පියවර ගැනේ. ක්‍රීඩා පුවත්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙරට අතර පළමු තරගය ජය පෙරදුමින් තොරව අවසන් විය. මේ අතර ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබේ. ආබාධයන්ට ලක්ව සිටින ලහිරු කුමාර සහ දිල්ෂාන් මදුසංක වෙනුවට ඔවුන් සංචිතයට එක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයෙන් පංජාබ් කිංස් කණ්ඩායම පරදවා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩලු 5ක ජයක් වාර්තා කළේය. පංජාබ් කිංස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 9කට ලකුණු 123ක් රැස් කළේය. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ ලකුණු 125ක් ලබා තරගයේ ජය ගැනීමට සමත් විය. ඊයන් මෝගන් ලකුණු 47යි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නිවාස 5000ක් ඉදිකෙරේ. එම ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ. වසරකින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. මධ්‍යම පාන්තිකයන්ට මෙම නිවාස මිලදී ගැනීම සඳහා 6.25ක සහනදායි පොලි අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාවද ලබා දී ඇත.
ලබා ගන්නා වූ ණය මුදල ගෙවා අවසන් කිරීම සඳහා වසර 25ක කාලයක් හිමිවීම විශේෂත්වයකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. උතුරු මැද පළාතේ පිහිටි වැව් 27ක් ප්‍රතිසංස්කරණය කෙරේ. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 328කි. ව්‍යාපෘතියේ මූලික සැලසුම මේ වන විට සකසා අවසන්ය. කෘෂි ආර්ථිකයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගම. කාලගුණ වාර්තාව. දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවේ. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් රට භයානක තත්ත්වයට පත්විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දිස්ත්‍රික්ක 4ක ග්‍රාම සේවා වසම් රැසක් හුදකලා කෙරේ. බස්නාහිර හා වයඹ පළාත්වල පාසල් වසා දැමේ. දකුණු පළාතේ පාසල් වසා දැමීමේ තීරණය අද. ඊයේ මෙරට කොවිඩ් ආසාදිතයින් 952ක්. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 650ට ආසන්න වේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ළංගම සතු සියලු බස් රථ අද සිට ධාවනයට. චීන ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට. ඉන්දියාවේ තත්ත්වය තවත් දරුණු විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම. IPL තරගාවලියේදී පංජාබ් කිංස් කණ්ඩායම පෙරදූ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රවෘත්ති විකාශය මධ්‍යහ්න 12:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.